සුබදෑසනක් දායබදුවරුනි ස්වාධීන රූපවාහිනී සේවයේ තක්ෂිලා වැඩසටහනේ භෞතික විද්‍යා පාඩම් මාලාවේ තවත් කොටසක් ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. උසස් පෙළ විභාගය ළඟ වෙන නිසා අපි සැලසුම් කළා මේ වැඩසටහන උසස් පෙළ නිර්දේශයේ තැන් කීපයකින් තෝරගත් ප්‍රශ්න කීපයක් යොදා ගනිමින් පවත්වන්න. අපි ආරම්භයේ බලමු නිර්දේශයේ පළවෙනි ඒකක යටතේ ගැටලුවක්. අපි දැන් මේ වගේ ගැටලුවක් බලමු. ගැටලුව තාත්වික වායු මවුලයක් සඳහා වැන්ඩවාල් සමීකරණයේ පහත දැක්වේ. P මගින් වායුවේ පීඩනයද, V මගින් වායුවේ පරිමාවද, T මගින් වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයද සහ R මගින් සර්වත්ව වායු නියතද නිරූපණය වේ. A හා B නියතවල මාන මොනවාද? සමීකරණ විදිහට තියෙනවා P ධන A බෙදීම V වර්ගය වරක් V ඍණ B සමානයි RT. මේකදී අපි කොහොමද A සහ B වල මාන සොයන්නේ? මේ ගැටලුවේදී ඇත්තෙන්ම අපි රාශිවල මාන පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් භෞතික විද්‍යාවේ අපිට හමු වෙනවා නොයෙකුත් ආකාරයේ භෞතික රාශි. මේ රාශි අතරින් කොටසක් තියෙනවා අපි පිළිගන්නවා ඒවා මූලික භෞතික රාශි කියලා. මූලික භෞතික රාශි 7ක් තියෙනවා. මේ මූලික භෞතික රාශි නොයෙකුත් ආකාරවලට සංයෝජනය කළා අපි තවත් රාශීන් ගණනාවක් ගොඩනගනවා. ව්‍යුත්පන්න කරනවා. ඒ රාශිය අපි හඳුන්වන ව්‍යුත්පන්න භෞතික රාශි කියලා. මූලික භෞතික රාශි වලට සංකේතයක් යොදා ගනිමින් අපිට පුළුවන් ඕනෑම ව්‍යුත්පන්න භෞතික රාශියක් සඳහා සංකේතාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. එතකොට මේ සංකේතාත්මක ප්‍රකාශයෙන් දැක්වෙන්නේ ව්‍යුත්පන්න භෞතික රාශිය මූලික භෞතික රාශි වලට බැඳිලා තියෙන ආකාරය මොන වගේද කියලා. දැන් අපේ මේ සමීකරණයේ ව්‍යුත්පන්න භෞතික රාශීන් දෙකක් පිළිබඳව කතා කරනවා. එකක් පීඩනය අනිත් එක පරිමාව. ඒතර පීඩනය මූලික භෞතික රාශි වලට බැඳී තියෙන ආකාරය දිහා බලලා පීඩනය සඳහා අපිට පුළුවන්කම තියෙනවා මානය සඳහන් කරන්න M L ඍණ 1 T ඍණ 2 කියලා. ඒ වගේම පරිමාව සඳහා මානය සඳහන් කරන්න පුළුවන් L ඝනය කියලා. මේ විදිහට මානය සඳහන් කරද්දී අපි දිග සඳහා L කියන මානයත් නැත්නම් L කියන සංකේතයත්, ස්කන්ධය සඳහා M කියන සංකේතයත්, කාලය සඳහා T කියන සංකේතයත් යොදාගෙන තියෙනවා. අපි දැන් ඊළඟට බලමු සමීකරණයක රාශීන් අතර මාන වශයෙන් මොන වගේ සම්බන්ධතාවයන් තියෙනවද කියලා. සමීකරණ අපි දන්නවා සමාන ලකුණු තියෙනවා, ධන ලකුණු තියෙනවා, ඍණ ලකුණු තියෙන්න පුළුවන්. නිවැරදි සමීකරණයක් ගත්තොත් මේ සමාන ලකුණු දෙපැත්තේ තියෙන රාශි හෝ රාශි සංයෝජන වලටත් ඒ වගේම ධන ලකුණත් දෙපැත්තේ තියෙන රාශි හෝ රාශි සංයෝජන වලටත් එසේම ඍණ ලකුණත් දෙපැත්තේ තියෙන රාශි හෝ රාශි සංයෝජන වලටත් සමාන මාන පැවතීම අනිවාර්යයි. අනිවාර්යයෙන්ම සමාන මාන තියෙන්න ඕනේ. එමුක අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි කිසියම් රාශියක් තවත් රාශියකට එකතු කරනවා නම් ඒ රාශි දෙකට සමාන මාන තියෙන්න ඕනේ කියන කාරණේ. අපි නිදසුනක් බලමු. දැන් ඔබට පේනවා මෙතන සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා රාශීන් පහක් සම්බන්ධ කළා. A B C E සහ F කියන රාශීන් පහ සම්බන්ධ කරලා සමීකරණයක් ඉදිරිපත් වෙනවා. A සමානයි B C රාශි දෙකේ ගුණිතය. ඒකට එකතු වෙනවා E බෙදීමේ රාශීන් දෙකේ අනුපාතය. එතකොට මේක නිවැරදි සමීකරණයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රාශියේ මානය සමාන වෙන්න ඕනේ B හා C රාශි දෙකේ ගුණිතයේ මානයට. ඒ වගේම ඒ රාශි මානය සමාන වෙන්න ඕනේ නැවත E හා F කියන රාශි දෙකේ අනුපාතයේ මානයට. ඒ විතරක් නෙමෙයි. දැන් BC කියන රාශි ගුණිතය එකතු කරලා තියෙනවා E බෙදීම F කියන රාශීන්
අතර අනුපාතයට. එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ මේ BC කියන රාශි දෙකේ ගුණිතේ මානයත් E බෙදීම F කියන රාශි දෙකේ අනුපාතයේ මානයත් සමාන වෙන්න ඕනේ කියලා. අපි දැන් ගැටලුව වෙතට යමු. මේ van der Waals සමීකරණය P ධන A බෙදීම V වර්ගයේ වාරයක් V ඍණ B සමානයි RT. මේ සමීකරණය අපිට පේනවා වම් පැත්තේ වරහන් දෙකක් ඇතුලේ රාශීන් කීපයක් තියෙනවා. පළවෙනි වරහන ගත්තොත් පළවෙනි වරහන තුල තියෙන්නේ P ධන A බෙදීම V වර්ගයේ කියන කොටස. දැන් අපි ඉස්සෙල්ලා කියපු කාරණා දිහා බලන් ගියාම අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් P රාශියේ මානය සමාන විය යුතුයි කියලා A බෙදීම V වර්ගය කියන සම්පූර්ණ රාශියේ නැත්නම් රාශි සංයෝජනයේ මානයට. ඒ අනුව අපිට බොහොම පැහැදිලිව පේනවා P කියන රාශියෙත් V වර්ගයේ කියන රාශියෙත් මාන ඇතුළත් කළාන් පස්සේ ඒ රාශිය සඳහා අපිට ලැබෙනවා ml 5 t ඍණ 2 කියන මානය. දෙවෙනි වරහනට අපි ආවොත් අපිට එතනදි පෙනී යනවා B කියන පදේ අඩු කරලා තියෙනවා V කියන රාශිය. එහෙනම් අපිට තේරුම් ගන්න ඕනේ B වල මානයත් පරිමාවයේ මානයට සමාන විය යුතුයි කියලා. පරිමාව මානයේ ගණයේ වශයෙන් අපි දන්නවා. එහෙමනම් B කියන නියතේ මානයේ ගණය විය යුතුයි. අපි ඊළඟට බලමු තවත් ප්‍රශ්නයක් විතර යමු වෙන්න. මේ ප්‍රශ්නයත් අපි බලාපොරොත්තු වෙන්නේ මාන සම්බන්ධයෙන්ම කරුණු කීපයක් ඇතුළත් කරලා ඉදිරිපත් කරන්න. මේ ප්‍රශ්නේ අපි දැන් ආචාර්ය ගමගේ මහත්මයා ඉදිරිපත් කරાવી. ඔව්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ විකිරණශීල නියදයක සෙවීමේ ශීඝ්‍රතාවය නැතහොත් සක්‍රියතාව A කාලය t සමග වෙනස් වීම A සමානයි A නෝට් E වල ඍණ ලැම්ඩා t මගින් දෙනු ලබයි. ලැම්ඩාහි මාන මොනවාද? කොහොමද අපි මේකෙදි ලැම්ඩා වල මාන සොයාගන්නේ? මේ ප්‍රශ්නයත් නැවත මාන සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේ සමීකරණය මම හිතන්නේ ආරම්භයේ පොඩක් පැහැදිලි කිරීම අවශ්‍ය වෙයි කියලා. විකිරණශීලී මූලද්‍රව්‍ය නියදියක සක්‍රියතාවය පිළිබඳව අපි කතා කරනවා පදාර්ථ විකිරණ ඒකකයේ යටතේ. ඒතර සක්‍රියතාවය කාලය සමග වෙනස් වන ආකාරය ඉදිරිපත් කරන සමීකරණය තමයි ගැටලුවේ සඳහන් කරලා තියෙන්නේ. මෙතන A කියන්නේ කිසියම් කාලයකට පස්සේ T කාලයකට පස්සේ සක්‍රියතාවය, A නෝට් කියන්නේ ඒ නියදියේ ආරම්භක සක්‍රියතාවය, E කියලා සිතයක් තියෙනවා. ඒක දර්ශකයක් තියෙනවා ලැම්ඩා T කියලා. ලැම්ඩා කියන රාශිය නැත්නම් ලැම්ඩා කියන නියතේ ඒකගේ තමයි මානය තමයි ගැටලුවේ අහන්නේ. ලැම්ඩාට අපි කියනවා ෂේ නියතේ කියලා. ඒතර රාශි ටික හඳුන්වනවා නම් ওই ආකාරයෙන් අපිට පැහැදිලි කිරීමක් කළ හැකියි. ඒතර මේ වගේ ගැටලුවක අපි දැනගත යුතුයි මේ ගැටලුවේ සම්බන්ධ වෙලා තියෙන රාශිය හෝ සිතේ වගේ පදයක දර්ශකයක් තියෙනවා නම් ඒ දර්ශකය අනිවාර්යයෙන්ම සංඛ්‍යාවක් විය යුතුයි. දර්ශකයේ අවසානයේ නිරූපණය වෙන්න ඕනේ සංඛ්‍යාවක්. යනෝ තේරුම් ගන්න ඕන අපිට මේ ලැම්ඩා t ගුණිතයෙන් ලැබෙන්න ඕනේ අවසානයේ සංඛ්‍යාවක් කියන එක. ඊළඟ කාරණේ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම ඒ සංඛ්‍යාවක මානයක් සොයා ගන්න අපිට කිසියම් අවස්ථාවක් දා වෙනවා නම් ඒකේ මානය අපි එකක් වශයෙන් සලකනවා. ඒ අනුව අපිට බොහොම පැහැදිලි මේ ලැම්ඩා t ගුණිතයේ මානය එකක් විය යුතුයි කියලා. එහෙමනම් ලැම්ඩා වල මානය මේ ලැම්ඩා කියන නියතේ මානය එකර t හි මානයට සමාන විය යුතුයි. අපි දන්නවා කාලයේ මානය අපි කැපිටල් T වශයෙන් නිරූපණය කරනවා. ඒ අනුව ලැම්ඩා වල මානය t ඍණ 1. මම ඉස්සර සඳහන් කළා වගේ ලැම්ඩා කියන්නේ ෂේ නියතය. ඒතර ෂේ නියතේ මානය t ඍණ 1 වෙනවා. අපි ඊළඟට බලමු
වෙනත් ඒකකයක් යටතේ ඉදිරිපත් වූ ගැටලුවක් සාකච්ඡා කරන්න. අපි ඒ අනුව බලාපොරොත්තු වෙනවා යාන්ත්‍රික විද්‍යාව යටතේ විශේෂයෙන්ම යාන්ත්‍රික විද්‍යාවේ ඝර්ෂණය කියන කොටස යටතේ ගැටලුවක් සාකච්ඡා කරන්න. අපි ඊළඟ ගැටලුව විදිහට මේ වගේ ගැටලුවක් තෝරගත්තා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වන පෙට්ටියක් ලොරියක තිරස් තට්ටුව මත රූපයේ දැක්වෙන ආකාරයට තබා ඇත. පෙට්ටිය සහ තට්ටුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.8ක් වන අතර ලොරිය ඍජු තිරස් මාරයක් දිගේ ත්වරණය වේ. පෙට්ටිය තට්ටුව මත නිස්සා නොවන ලෙස ලොරියට තිබිය හැකි උපරිම ත්වරණය සොයන්න. ඒතර මේ ගැටලුවේදී අපිට සොයන්න වෙන්නේ තට්ටුව මත ලිස්සා නොවන අවස්ථාවේදී උපරිම ත්වරණය. කොහොමද ඒක සොයන්නේ? දැන් මම ඉස්සර කියපු ආකාරයට මේ ගැටලුවේදී අපි සාකච්ඡාවට ලක් කරනවා ඝර්ෂණය කියන ප්‍රතිඵලය. ඒ වගේම බල සම්බන්ධයෙන්ුත් යම් කරුණු කීපයක් මේ ප්‍රශ්නයට අපි අතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න බලය සම්බන්ධයෙන් යම් යම් කාරණාත් අපි අතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ රූපසටහනේ පෙන්වු කරනවා ලොරේ නිශ්චලව පවතිද්දී මේ පෙට්ටිය මත ක්‍රියාත්මක වෙන බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් පෙට්ටිය බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. තට්ටුව හරහා පහළට ක්‍රියාත්මක වෙනවා පෙට්ටිය බර. පෙට්ටිය ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් නිසා 50යි G එහෙම නැත්නම් 500 නිව්ටන් බලයක් තමයි පෙට්ටිය බර වශයෙන් අපි මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ. ඒ වගේම පෙට්ටිය තට්ටුව මත තියෙන නිසා තට්ටුව මගින් පෙට්ටිය මත අබිලම් ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. සිරස් දිශාවට චලිතයක් සිදු වෙන්නේ නැති හින්දා අපිට පැහැදිලිව පෙනී යනවා මේ අවස්ථාවේදී මේ අබිලම් ප්‍රතික්‍රියාව විශාලත්වය 500 නිව්ටන් එහෙම නැත්නම් 50 G යකට සමාන වෙන්න ඕනේ කියලා. අපි ඊළඟට බලමු ලොරිය ත්වරණය වෙන අවස්ථාවේදී පෙට්ටිය මත ක්‍රියාත්මක කරන බල මොන වගේද කියලා. රූපේ දැක්වෙන ආකාරයට ලොරිය ඉදිරියට ත්වරණයට ලක් වෙනවා. මේ ත්වරණයේ ප්‍රතිඵලයක් වශයෙන් පෙට්ටිය මත බලයක් ක්‍රියාත්මක වෙනවා ලොරියේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව. මතක තියාගන්න ඕන දෙයක් තමයි පෙට්ටිය මත මේ බලය ක්‍රියාත්මක වෙන්නේ ලොරියේ ත්වරණය හේතු කොටගෙනයි. ලොරියේ ත්වරණයම පෙට්ටියටත් පවතිනවා. නමුත් වැදගත් කාරණයක් තියෙනවා මේ බලය ක්‍රියාත්මක වෙන්නේ පෙට්ටිය ත්වරණය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට. අපි හිතමු ලොරිය නිශ්චලතාවයේ සිට ක්‍රමයෙන් ත්වරණය වැඩි කරමින් ගමන් කරනවා කියලා. ත්වරණය ක්‍රමයෙන් වැඩි වෙද්දී පෙට්ටිය මත ක්‍රියාත්මක වන මේ බලය අපි F සමානයි මේ සමීකරණයෙන් නිව්ටන්ගේ දෙවන නියමය යොදා ගනිමින් ගණනය කරගන්න පුළුවන්. ත්වරණය වැඩි වීමේදී මේ බලයත් වැඩි වෙනවා. නමුත් මේ බලය වැඩි වුණාට පෙට්ටිය ලොරි තට්ටුව මත චලනය වෙන්නේ නැහැ. ඇයි ඒ? අපිට පැහැදිලි වෙන්න ඕන දේ තමයි මේ බලයට ප්‍රතිවිරුද්ධ පැත්තට පෙට්ටිය මත මොකක් හෝ බලයක් තව ක්‍රියාත්මක විය යුතුයි. ඒ විතරක් නෙමෙයි, ඒ ක්‍රියාත්මක වෙන බලය මේ F සමානයි ma මගින් ගණනය කරන බලයට සමාන වෙන්න ඕනේ. ඉතින් ඝර්ෂණය පිළිබඳ කාරණා මතක් කරද්දී අපිට පෙනී යනවා පෙට්ටිය මේ චලිත වීම වළක්වා ගැනීම සඳහා ලොරියේ තට්ටුව මගින් පෙට්ටිය මත ඝර්ෂණ බලයක් යොදවනවා කියලා. ඒතර මේ ඝර්ෂණ බලය අපි රූපසටහනේ පෙන්වන්න කරන Fs වශයෙන් ඒතර අපි තේරුම් කරගන්න ඕනේ මේ ත්වරණයේ කුඩා අවස්ථාවලදී මේ ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය ලොරියේ ත්වරණය නිසා පෙට්ටිය මත ගොඩ නැගෙන බලයට සමාන වෙන්න ඕනේ විශාලත්වය. දිශායන් ප්‍රතිබිම්බව කොහොමද අපිට පැහැදිලි. දැන් අපි ලොරියේ ත්වරණය ක්‍රමයෙන් වැඩි කරනවා කියලා හිතමු. එතකොට මේ F සමානයි මේ සමීකරණයෙන් ගණනය කරන F බලය ක්‍රමයෙන් වැඩි වෙනවා. නමුත්
අපිට පේනවා තව දුරටත් පෙට්ටිය ලොකි තට්ටු මත චලනය වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් මේ F සමාන ma සමීකරණයෙන් ගණනය කරන බලයේ වැඩිවීමත් එක්කම ඝර්ෂණ බලයේ වැඩිවීමක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි පෙට්ටිය චලනය නොවෙන්නේ. එහෙමනම් ලොකිය ත්වරණය වන ප්‍රමාණය නැත්නම් ලොකිය ත්වරණය වැඩි වුණාට ශූන්‍යයේ සිට ක්‍රමයෙන් වැඩි වුණාට පෙට්ටිය චලනය වෙන්නේ නැහැ. හැබැයි එක්තරා අවස්ථාවක් තියෙනවා මේ ත්වරණයේ විශේෂ අගයක් තියෙනවා. ඒ අගය ඉක්මවා ගියොත් පෙට්ටියේ චලිතයක් අපිට දකින්න පුළුවන්. එහෙමනම් මෙතනින් තේරුම් යන්න ඕනේ කාරණයක්. පෙට්ටිය මත ක්‍රියාත්මක වන බලයේ විශාලත්වයේ වැඩිවීමේදී ඝර්ෂණ බලයේ විශාලත්වයත් වැඩි වෙනවා. හැබැයි ඝර්ෂණ බලයේ විශාලත්වය වැඩි වෙන්න පුළුවන් එක්තරා අගයක් දක්වා පමණයි. බාහිර බලය නැත්නම් F සමාන ma සමීකරණයෙන් ගණනය කරන බලය ඔය ඝර්ෂණ බලයේ අපි කියන ඔය උපරිම විශාලත්වයට වඩා වැඩි වුණාම පෙට්ටිය චලනයකට ලක් වෙන්න පුළුවන්. අපි කතා කරමු මේ උපරිම ඝර්ෂණ බලයේ ක්‍රියාත්මක වෙන අවස්ථාව. මේ ඝර්ෂණ බලයේ රූපසටහන අපි පෙන්눔 කරනවා ඒ උපරිම අගය Fmax කියලා. Fs max කියලා අපි නිරූපණය කරනවා. මේ අවස්ථාව අපි විශේෂයෙන් හඳුන්වනවා සීමාකාරී අවස්ථාව කියලා. එතකොට මේ ඝර්ෂණ බලයේ උපරිම අගය අපි නම් කරනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතකොට මේ රූපසටහනේ පෙන්눔 කරන්නේ ලොරිය A' කියන ත්වරණයක් අත් කරගත්තාම පෙට්ටිය ලොරි තට්ටුව මත චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක් ලබා ගන්නවා කියන කාරණය. එතකොට ත්වරණය A' වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම පෙට්ටිය ලොරි තට්ටුව මත ලිස්සලා ගිහිල්ලා ලොරි පිටිපස්සෙන් පහළට වැටෙනවා. හරි. අපි ඊළඟට බලමු මේ සීමාකාරී ඝර්ෂණය සම්බන්ධයෙන් තව කරුණක් දෙකක් එකතු කරන්න. මේ සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය රඳා පවතිනවා අභිලම්බ ප්‍රතික්‍රියාව මත. අභිලම්බ ප්‍රතික්‍රියාවට අනිවාර්යයෙන්ම අනුලෝම සමානුපාතික වෙනවා සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය. මේ සමානුපාතිකත්වය නැති කරන්න අපි නියතයක් යොදනවා μ කියලා. අපි මේ සමීකරණය දක්වලා තියෙන එක μs වශයෙන් අපි මස් හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ සංගුණකය කියලා. සමහර තැන්වලදී මේක ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලාත් අපි කියනවා. එහෙමනම් මේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය යොදා ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා සමීකරණයක් වශයෙන් ඉදිරිපත් කරන්න Fs max නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය සමානයි ස්ථිතික ඝර්ෂණ සංගුණකය වැඩි කිරීම අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අපි දැන් ගැටලුවට ආවොත් මම ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට අභිලම්බ ප්‍රතික්‍රියා විශාලත්වය බරට සමාන කළා 500 නිව්ටන් අගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ අගය නැත්නම් ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ අගය දීලා තියෙනවා 0.8ක් වශයෙන්. ඒ අනුව අපිට පෙනී යනවා සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වය 400 නිව්ටන් කියලා. දැන් අපිට පුළුවන්කම තියෙනවා පෙට්ටිය සඳහා නිව්ටන්ගේ දෙවන නියමය යොදන්න. අපි මුලින්ම සඳහන් කළා ලොරියේ ත්වරණය හේතු කොටගෙන පෙට්ටිය මත බලයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. එතකොට මේ බලය ගණනය කරන්නේත් ලොරියේ ත්වරණයම පාවිච්චි කරලා. අපි දන්නවා සීමාකාරී අවස්ථාවේදී මේ පෙට්ටිය මත ක්‍රියාත්මක වෙන බලය සීමාකාරී ඝර්ෂණ බලයේ විශාලත්වයට සමානයි. ඒ අනුව නිව්ටන් 400යි. එසේනම් මේ සමානයි මේ සමීකරණය දීමෙන් අපිට සොයා ගන්න පුළුවන්කම තියෙනවා මේ අවස්ථාවේ ත්වරණයේ විශාලත්වය තත්ත්ව වර්ගයට මීටර 8යි කියලා. අපි ඊළඟට බලමු නිර්දේශයේ තවත් ඒකකයක ගානක් පිළිබඳව කතා කරන්න. එතන මේ ගාන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වන ඒකකයේ යටතේ දෝලන 4 තරංගීන ඒකකයේ යටතේ ආලෝකය කියන කොටසින්. අදාළ ගැටලුව අපේ ආචාර්ය ගමගේ මහත්තයා ඉදිරිපත් කරાવી. ඔව්. තෙන්ජප් කියන්නේ ජල ටැංකියක් තුළට බී බලන පුජ්‍යලයකට ටැංකියෙන් භාගයක් ජලයෙන් පිරී තිබෙන බව පෙනුනි.
ජලයේ නිරපේක්ෂ වර්තනාංකයේ 4/3 වේ නම් සත්‍ය වශයෙන්ම ටැංකියේ ජලය පිරී ඇති කොටස ටැංකියේ ගැඹුරින් කොපමණ භාගයක්ද? අපි මේ වගේ ගැටලුවක් කොහොමද විසඳන්නේ? දැන් මේ ගැටලුවට අදාළ වෙන උපසටහන් දෙකක් අපි පෙන්වුම් කරනවා. දැන් මේ පළමු රූපසටහනෙන් පෙන්වුම් වෙන්නේ මේ ජල බඳුන දිහා මේ ජලය අන්තර්ගත භාජනයේ දිහා පිටතින් බලා සිටින පුද්ගලෙක් දකින්න විදිය. එතකොට පළවෙනි රූපසටහන අනුව පේනවා මේ ජලය පිරලා තියෙන ඇත්තෙන්ම භාගයක් නොවේ. භාගයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පිරලා තියෙනවා. නමුත් මේ ජල බඳුන දිහා ජල බඳුනට ඉහළින් බලන අවස්ථාවේදී අපිට පේන්නේ බඳුනේ හරියට භාගයක් ජලය පිරෙලයි කියලා. ඇයි මේ ආකාරයට අපි දකින්නේ? දැන් මෙතෙන්දී මම හිතන්නේ සියලුම දෙනා අපි දූ දරුවෝ සියලුම දෙනාම මේ සිද්ධිය දැකලා ඇති. මේ ජලය තුලින් බලද්දී පතුලේ ඉහළට එසවිලා පේන්නේ. ඇයි? ජල පෘෂ්ඨයේ තියෙනවා ජලයේ පෘෂ්ඨයේ වාතය සමග ගැටෙන ස්ථානයේදී ආලෝකයකට නැවී ගමන් කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. අපි හඳුන්වනවා මේ ප්‍රතිඵලය වර්තනය කියලා. විශේෂයෙන් මෙතෙන් තලපෘෂ්ඨයෙන් සිදු වෙන නිසා මේ කොටස මේ දේ අපි හඳුන්වනවා තලපෘෂ්ඨ වල වර්තනය කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මෙතන මාධ්‍ය දෙකක් පවතිනවා කියලා. ජලය සහිත මාධ්‍ය අනිත් එක වාතය. වාතය සහ ජලය ගැන කතා කරද්දී ඔයගොල්ලෝ අහලා තියෙනවා ගහනතර මාධ්‍ය සහ විකල මාධ්‍ය සම්බන්ධයෙන්. ජලයේ ගහනතර මාධ්‍යය. බොහොම පැහැදිලිව ජලයේ ගහනතර මාධ්‍යය. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයක් වෙත ආලෝක කිරණයක් ගමන් කරනකොට මාධ්‍ය වෙන්ගඩ පෘෂ්ඨයේදී වර්තනයට ලක් වෙලා වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතට නැවෙනවයි කියලා. ඒ කාරණේ ඔයගොල්ලෝ දකිනවා ජල පෘෂ්ඨයෙන් පැමිණෙන කිරණය වාතයට පිවිසීමේදී නැවිලා ගමන් කරනවා. අපි අභිලම්බයක් නිර්මාණය කළොත් අභිලම්බයෙන් ඉවතට තමයි මේ කිරණය නැවෙන්නේ. අපි ඉහළින් බලනකොට අපේ ඇහැට වැටෙන්නේ මේ වර්තනයට ලක් වෙන කිරණය. ඒතර ඇහැ තීරණය කරනවා මේ එන ආලෝක කිරණ ටික වර්තනය වෙලා පැමිණෙන ආලෝක කිරණ ටික සියල්ලම පැමිණෙන්නේ වර්තනය වෙච්ච කිරණ එකතු වෙන තැනයි කියලා. ඒ අනුව මෙන්න මේ ආලෝක කිරණය තමයි වර්තනය වෙන ආලෝක කිරණ දෙක. මේ කිරණ දෙක හමු වෙන්නේ මෙන්න මේ වගේ ස්ථානයක. දැන් අතට මේ දෙවෙනි උපසටහන පෙන්වුම් වෙන්නේ මේ ජල බඳුනේ පතුලේ සිට පැමිණෙන ආලෝක කිරණ වර්තනය වෙන ආකාරය. එතකොට මේ ආලෝක කිරණ වර්තනය වෙලා ඇයට වැටෙනකොට පතුලේ ප්‍රතිබිම්බය අපි දකින්නේ අපි නියමිත ස්ථානයට වඩා ඉහළින්. නියමිත ස්ථානට වඩා ඉහළින්. මේ තමයි සත්‍ය වශයෙන් පතුල මේ ඊට ඉහළ. දැන් අපේ ගැටලුවෙන් කියන්නේ උඩින් බලනකොට හරියට පේන්නේ බඳුනේන් භාගයක් ජලයෙන් පිරීලා කියලා. ඒ කියන්නේ අපේ රූපසටහනේ පෙනෙන ආකාරයට මෙන්න මේ ගැඹුර මේක තමයි අපිට දකින්න ගැඹුර මේ ගැඹුර හිස් කොටසේ උසට සමානයි කියන විදිහටයි අපි දකින්නේ. අපි ප්‍රකාශ කරන්නේ බඳුනේ භාගයක් ජලයෙන් පිරීලා කියලා. අපි දන්නවා සත්‍ය වශයෙන්ම ජලයේ තියෙනවනේ මෙච්චරක්. අපි ඒක දකින්නේ මෙන්න මේ ප්‍රමාණයක් දක්වා ජලය පිරීලා තියෙනවා කියලයි. අපි දැන් බලමු මේ ගැටලුව විසඳන්න. දැන් මේ රූපසටහනෙන් පෙන්වුම් කරන්නේ අපි මේට ඉස්සෙල්ලා විස්තර කරපු ජල බඳුනේ කිරණ සටහන. දැන් මේ තියෙන ඇත්තම පතුල. මේ O ලක්ෂ්‍ය වශයෙන් දක්වන්නේ පතුල. I ලක්ෂයෙන් පෙන්වුම් කරන්නේ පතුලේ ප්‍රතිබිම්බය. අපි දන්නවා මේ වර්තන වෙන ආලෝක කිරණ හමු වෙන ස්ථානය තමයි
මේ පතුලේ ප්‍රතිබිම්බ වශයෙන් අපි දකින්නේ කියලා. ජලීය වාතයේ අන්තර්පෘෂ්ඨයේ සිට මේ ප්‍රතිබිම්බය දකින්න ස්ථානය අපි හඳුන්වනවා දෘශ්‍ය ගැඹුර කියලා. ඒ වගේම සත්‍ය වශයෙන්ම පතුලට තියෙන ගැඹුර අපි දක්වනවා සත්‍ය ගැඹුර කියලා. අපි දන්නවා මේ තලපුෂ්ඨල වර්තනය ගැන කතා කරද්දී ස්නෙල්ගේ නියමය කියලා වර්තන නියමයක් පිළිබඳව. ඔය නියමයෙන් කියවෙන්නේ වර්තනාංකය පතන කෝණයේ සයින් අගයටත් වර්ධන කෝණයේ සයින් අගයත් අතර අනුපාතයට සමානයි කියලා. ඔය සමීකරණයෙන් පටන් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර මේ සමීකරණයට ඇතුළත් කරගන්න. ඒ අනුව අපිට වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර විදිහම දෘශ්‍ය ගැඹුර කියලා ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන්. මම මේ ගැටළු යටතේ ප්‍රකාශනය ගොඩනැගීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගොඩනැගීම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සමීකරණය යොදා ගැනීමෙන් මේ ගැටළු විසඳන්න අපි උත්සාහ කරමු. අපි සංකේත වලින් ලියනවා නම් වර්තනාංකයෙන් වශයෙන් අපි සංකේත කළොත් අපේ මේ රූප සටහනට අනුව සත්‍ය ගැඹුර AO සහ දෘශ්‍ය ගැඹුර AI වශයෙන් අපිට දක්වන්න පුළුවන්. අපි දැන් ගැටලුවට නැවත පැමිණෙමු. මේ ගැටලුවේ අපි අරන් තියෙනවා සම්පූර්ණ භාජනයේ උස සිම්පල් H කියලා. ඒ වගේම මේ භාජනය තුල සිම්පල් A ගැඹුරක් දක්වා ජලය පිරීලා තියෙනවා කියලා අපි අරන් තියෙනවා. ඒ වගේම ඉහළින් බැලුවයින් පස්සේ භාජනයේ පතුල පිහිටන්නේ මේ ස්ථානයේ මේක ජල වාත අන්තර්පෘෂ්ඨයේ සිට සිම්පල් B ගැඹුරකින් පවතිනවා කියලා තමයි අරන් තියෙන්නේ. එතකොට ජලයේ පිරීලා තියෙන ප්‍රමාණය බඳුනෙන් අඩක් වශයෙන් දකිනවා නම් අනිවාර්යයෙන්ම ජල පෘෂ්ඨයට ඉහළින් තියෙන කොටසේ ගැඹුරත් B විය යුතුයි. මේ කොටස B මේ කොටසත් B. ඒ නිසා අපිට පෙනී යන්නේ උඩින් බැලුවයින් පස්සේ හිස් පරිමාවට සමාන ජල පරිමාවක් බඳුන තුල තියෙනවා කියලා. නැත්නම් හිස් පරිමාවේ උසට සමාන උසක් ඇති ජල පරිමාවක් බඳුන තුල තියෙනවා කියලා. මේ සමීකරණ ප්‍රාදේශ කළොත් මෙයාගේ යන. අපි දන්නවා සත්‍ය ගැඹුරු කියන්නේ ඇත්ත වශයෙන්ම කොච්චර ප්‍රමාණයක් දක්වා ජලය පිරීලා තියෙනවද කියන දුර ගැඹුර. සත්‍ය ගැඹුර සිම්පල් A වශයෙන් අපි දකිනවා. දෘශ්‍ය ගැඹුර සිම්පල් B වශයෙන් දකිනවා මෙන්න මේ ප්‍රමාණය. එහෙමනම් මේ වර්තනාංකයේ සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සමීකරණයෙන් අපිට B සහ A අතර සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. B සමානයි 4න් 3A කියලා අපිට ලැබෙනවා. B සමානයි 4න් 3A කියලා අපිට ලැබෙනවා. අපි ගැටලුවෙන් අහන්නේ මේ ආකාරයෙන් දකින්න බඳුල තුල බඳුනේ සම්පූර්ණ උසෙන් කොපමණ භාගයක් දක්වා ජලය පුරවන්න ඕනේද කියලා. ඒ කියන්නේ අපින් අහන්නේ බඳුනේ සම්පූර්ණ උසෙන් කොච්චර උස ප්‍රමාණයක් ජලය පුරවන්න ඕනේද කියලා. ඒ කියන්නේ A බෙදී මෙච් අනුපාතය අපින් අහන්නේ. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ රූප සටහන තියා බැලුවෙන් පස්සේ H වලගේ ඉදිරිපත් කරන්න A ධන B වශයෙන්. එහෙමනම් අපි සමීකරණය සකස් කරගන්න A බෙදීම සමානයි A බෙදීම A ධන B කියලා. එතකොට අපි මුලින් සොයාගත්ත B වල අගේ A වලින් ආදේශ කිරීමෙන් අපිට ලැබෙනවා 7න් 4යි කියලා. එහෙනම් මේ බඳුන තුලට බඳුනේ සම්පූර්ණ උසෙන් 7න් 4ක් දක්වා ජලය පිරෙව්වොත් උඩින් බලන පුද්ගලයාට පේන්නේ බඳුනෙන් භාගයක් ජලයෙන් පිරීලා කියලා. නමුත් සත්‍ය වශයෙන්ම බඳුනෙන් පිරීලා තියෙන භාගය 7න් 4 ප්‍රමාණයක්. නමුත් අපි දකින්නේ අඩක් ජලය පිරීලා කියලා. අපි නැවතත් බලමු මේ තලපුෂ්ඨල වර්තනය සම්බන්ධයෙන් තවත් කාරණයක් පිළිබඳව කතා කරන්න වෙනත් ආකාරයක ගැටලුවක්. අපේ ආචාර්ය ගමගේ මහත්තයා ඒ ගැටලුවත් ඉදිරිපත් කරાવી. ඔව් අපි ඊළඟ ගැටලුව දිහා බැලුවොත් ඒ කියන්නේ ජල පෘෂ්ඨයකට සෙන්ටිමීටර් 12ක් ගැඹුරින් උඩ බලා සිටින මාළුවෙකුට ජල පෘෂ්ඨය මත ඇති වෘත්තාකාර ප්‍රදේශයක් තුලින් ඉහළ වායුගෝලය පෙනේ. ජලයේ නිරපේක්ෂ වර්තනාංකය 4 බෙදීම 3 වේ නම් මේ වෘත්තාකාර ප්‍රදේශයේ අරය සොයන්න. ඒතර මෙතෙන්දී මේ මාළුවාට පේන වෘත්තාකාර ප්‍රදේශයේ අරය කොහොමද අපි සොයාගන්නේ? නැවතත් මේ ගැටලුවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන තලපුෂ්ඨල වර්තනය. නමුත් අපි ඉස්සෙල්ලා ගැටලුවේ කතා කරපු ප්‍රතිඵලයක් පිළිබඳව ඉතින්දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි ඔලිම බලමු මේ මාළුවාගෙන් නිකුත් වන ආලෝකීකරණ කීපයක් පිළිබඳව. නැවත මීට ඉස්සෙල්ලා ගැටලුවේදී කතා කරපු ආකාරයට අපිට පෙනී යන කාරණයක් තමයි ජලයේ සිට වාතයට ආලෝකීකරණ නිර්ගමනය වෙද්දී වර්ධනයෙන් පස්සේ අභිලම්බයෙන් ඉවතට ආලෝකීකරණය නැවෙනවා කියන ප්‍රතිඵලය. අපි බලමු ආලෝකීකරණ කීපයක්. මේ ආලෝකීකරණ සියල්ලම මාළුවාගේ ඇහින් නිකුත් වෙනවා කියලා තමයි මේ උපසරහන අපි නිර්මාණය කරන්නේ. මේ නිර්මාණය කරන කිරණය කෙලින්ම ජලයේ වාතයේ අන්තර්පෘෂ්ඨයට අභිලම්බව ගමන් කරන්නේ. ඒ කිරණය කිසිම ආකාරයකින් නැවීමට ලක් නොවි ඉදිරියටම ගමන් කරනවා. දෙවන කිරණය නිර්මාණය වෙලා තියෙන්නේ ජල වාත අන්තර්පෘෂ්ඨයට ආනත වන ආකාරයට. අපිට පේනවා සිම්පල් I කෝණයකින් පතන වෙලා තමයි මේ ආලෝක කිරණය ජල වාත අන්තර්පෘෂ්ඨය හමු වෙන්නේ. වර්ධනයේ පස්සේ අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. වර්ධන කෝණය පතන කෝණයට විශාලයි බව අපිට පේනවා. මෙන්න මේ කිරණෙත් සලකන්න. මේ කිරණය වාත ජල අන්තර්පෘෂ්ඨය සමග ගැටෙන්නේ අවදි කෝණයෙන්. අපි දන්නවා අපි අහලා තියෙනවා මේ අවදි කෝණයෙන් ගැටෙන ආලෝක කිරණයක් හැමතිස්සෙම වර්ධනය වෙන්නේ මාධ්‍ය වෙන්වන පෘෂ්ඨය ඔස්සේ. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී නම් ජලයේ වීදුරු අන්තර්පෘෂ්ඨය ඔස්සේ. කිසියම් විදියකින් මේ ජල වීදුරු ජල වාත අන්තර්පෘෂ්ඨය සමග ගැටෙන නැත්නම් පතන කෝණය අවදි කෝණයට වඩා විශාල වෙනවා නම් මේ දැන් පෙන්වන කිරණ සටහන අනුව ඒ ආලෝක කිරණය නැවත ජලය තුළටම පරාවර්තනය වෙනවා. සාමාන්‍ය පරාවර්තන නියමයට එක්ව වන ආකාරයට ඒ කියන්නේ පතන කෝණයේ සමානයි පරාවර්තන කෝණය වෙන විදිහට මේ ප්‍රතිඵලය අපි හඳුන්වනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. දැන් එතකොට මෙතන අපි නිර්මාණය කළා තියෙනවා විවිධ ආකාරයේ ආලෝක කිරණ හතරක්. දැන් මෙතන අපිට වැදගත් වෙන්නේ මේ අවදි කෝණයෙන් යුතුව පතන වෙන ආලෝක කිරණය. මේ ආලෝක කිරණයට එහා තියෙන ආලෝක කිරණ. ඒ කියන්නේ පතන කෝණය අවදි කෝණයට වඩා විශාල වෙච්ච ගමන් කිරණ කිසිවක් ඉහළ අවකාශයට පිවිසෙන්නේ නැහැ. අපි ඊළඟට දන්නවා ආලෝකයේ තියෙන ප්‍රත්‍යාවත ලක්ෂණය කියලා එකක්. කිසියම් ආලෝක කිරණයක් ප්‍රකාශ ක්‍රියාවලි කීපයකට එකකට හෝ කීපයකට ලක් වෙලා ගමන් කළොත් අපිට පුළුවන් මේ අවසාන ආලෝක කිරණේ දිශාව ප්‍රතිවර්ත කළා. පළමු ක්‍රියාවලි වලටම ලක් කරමින් පළමු මාර්ගයේම ගමන් කරවන්න. සරල භාෂාවෙන් කියනවා ආලෝක කිරණයක දිශාව මාරු කරන්න පුළුවන්. එහෙමනම් මේ ආලෝක කිරණවල දිශා මාරු කළා කියලා අපි හිතමු. දැන් මොකද වෙන්නේ? එහෙනම් අපිට තේරෙන්න ඕනේ මේ අවස්ථාවේදී මාළුවාගේ ඇහැ වෙත එන ආලෝක කිරණ මොනවද කියන එක. අපිට පෙනී යනවා මෙන්න මේ ආලෝක කිරණ දෙක. මෙන්න මේ ආලෝක කිරණ දෙක ප්‍රතිවර්තුණාන් පස්සේ ඉහළ අවකාශයේ තියෙන දේවල් මාළුවාගේ ඇහැ වෙත ගෙන එන්නේ මේ ආලෝක කිරණ දෙකයි කියලා. එහෙම නැත්නම් ඉහළ අවකාශයේ තියෙන දේවල් මාළුවට දැర్శණය වෙන්නේ මේ ආලෝක කිරණ දෙක නිසා පමණයි. මේ ආලෝක කිරණේවත් ඒ වගේ මේ ආලෝක කිරණේවත් ඉහළ අවකාශයේ තියෙන තොරතුරු මාළුවාට සංනිවේදනය කරන්නේ නැහැ. අපි දන්නවා මේ ආලෝක කිරණ මේ වර්ගයේ ආලෝක කිරණ මෙන්න මේ අවස්ථාව දක්වා ඉහළ අවකාශයේ මාළුවාගේ හැවතට එනවා කියලා. අවදි කෝණය පවතින අවස්ථාව දක්වා මේ ආලෝක කිරණ මේ ආකාරයේ මාළුවාගේ හැවත ළඟා වෙනවා. ත්‍රිමානව කල්පනා කළොත් මේ ආලෝක කිරණ ටික මාළුවාගේ ඇහැ වෙත ළඟා වෙන්නේ වෘත්තාකාර ප්‍රදේශයකින් බව අපිට තේරුම් කරගන්න පුළුවන්. මේ රූපසටහනේ මේ කහ පාටෙන් දක්වන්නේ ওই වෘත්තාකාර ප්‍රදේශයයි. දැන් ගැටලුවෙන් අහන්නේ මෙවැනි වෘත්තාකාර ප්‍රදේශයක් තියෙන බව. ඒ වගේ මේ වෘත්තාකාර ප්‍රදේශය ආකේ මොකද්ද කියන එක. මම හිතන්නේ දැන් මේ කිරණ සටහන දිහා බැලුවෙන් පස්සේ අපිට තේරුම් කරගන්න පුළුවන් මේ මාළුවා ඉහළ අවකාශයේ දකින්නේ වෘත්තාකාර ප්‍රදේශයකින් කියලා. අපි ඊළඟට බලමු මේ වෘත්තාකාර ප්‍රදේශය ආකේ සොයාගන්නේ කොහොමද කියලා. මේ ආකේ සොයා ගැනීම සාමාන්‍ය ජ්‍යාමිතිය අනුව අපි කරන දෙයක්. මොකද සරල ජ්‍යාමිතිය අපිට මේ විදිහට දා ගන්න පුළුවන්. අපි ඊට ඉස්සෙල්ලා
අවදි කෝණයේ විශාලත්වය සොයාගත යුතු වෙනවා. මේ සීවලගේ සොයාගත යුතු වෙනවා. අපි ඉස්සෙල්ලා ගැටලුවේ කතා කරපු ස්නෙල්ගේ නියමය නැවත අපිට යොදා ගන්න පුළුවන්. වර්තමානකයේ සමානයි sin i බෙදීම sin r. ඒතර මේ අවස්ථාවේදී අපි කතා කරන්නේ ජලයේ වර්තමානකයක් පිළිබඳව. පතන කෝණේ ජලය තුලයි තියෙන්නේ. එහෙමනම් මේ අවස්ථාවේ මේ i හා r සම්බන්ධ කරන සමීකරණය අපිට ලියන්න සිදු වෙන්නේ එක යටෙන් කියලා. එමුකෝ අපි වර්තමානකයේ වශයෙන් කතා කරන්නේ ජලයට සාපේක්ෂව වාතයේ බැවීම. එහෙමනම් අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ ස්නෙල්ගේ නියමයට අදාළ සමීකරණය මේ අවස්ථාවේදී අවදි කෝණය සම්බන්ධ අවස්ථාවට පාවිච්චි කරනකොට sin c සමානයි 1/n දක්වා සුළු කරගන්න පුළුවන් කියලා. වර්තමානකයේ අපිට ගැටලුයි දීලා තියෙනවා. ඒ අනුව sin වගුවක් යොදා ගනිමින් අපිට පුළුවන්කම තියෙනවා අවදි කෝණයගේ අංශක 48යි කලා 36ක් වශයෙන් ගණනය කරගන්න. දැන් මේ රූපේ දැක්වෙන්නේ මම අර මුලින් කියපු සාකල ජ්‍යාමිතික සටහන. වෘත්තාකාර ප්‍රතිචාරයේ සොයන්න අපිට පුළුවන් මේ සටහන භාවිතා කරන්න. බොහොම පහසුයි. අපිට පේනියන අවදි කෝණය මේ සකස් කරලා තියෙන ත්‍රිකෝණයේ පහලින් නිරූපණය කරන්න පුළුවන් කියලා. එහෙමනම් මේ අවදි කෝණයේ tan අගේ ගත්තාන් පස්සේ අපිට පුළුවන් එමගින් වෘත්තාකාර ප්‍රදේශය ගණනය කරගන්න. අපි දන්නවා මාළුවා ඉන්න ගැඹුරු කොච්චරද කියලා. ඒ අනුව මේ අගයන් භාවිතා කළොත් අපිට පේනවා මේ වෘත්තාකාරය සෙන්ටිමීටර් 13.6ක් පමණ වෙනවා කියලා. අපි දැන් බලමු ඊළඟ ගැටලුව වශයෙන් වෙනත් ඒකකයක ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ ගැටලුව ඉදිරිපත් කරන්න තාප භෞතිකය කියන ඒකකයෙන්. ආචාර්ය ගමගේ මහත්තයා එම ගැටලුවත් ඉදිරිපත් කරයි. අපි ඊළඟ ගැටලුව දිහා බලමු. මිලිලීටර් 1000ක් වූ බීකර 5ක් තුල බාහිර පරිමා සමාන ඝන සහ කුහර ඊයම් මොනිසම් විවිධ ප්‍රමාණ පහත පරිදි තමා බීකරවල මිලිලීටර් 500 මට්ටම දක්වා ජලය පුරවා ඇත. සෑම බීකරයක්ම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 70 දක්වා වැඩි කළ විට වැඩිම උසකට ජල මට්ටම පිහිටන්නේ කුමන බඳුනකද නැත්නම් බඳුන්වලද? ඒතර අපි වැඩිම උසකට ජල මට්ටම පිහිටන්නේ මොන වගේ බඳුන්වලද කියලා අපි සාකච්ඡා කරමු. ඔව්. දැන් මේ රූපයෙන් පෙන්වුම් කරනවා බඳුන්තල ඊයම් මුනි සම්පූර්ණවලා ජලය පුරලා තියෙන ආකාරය. අපි භාවිතා කරන්නේ වීදුරු බීකර 5ක්. සරසම් බීකර 5ක්. මේ බීකර වලට යොදනවා ඊයම් මුනිසම්. ඊයම් මුනිසම් වල බාහිර පරිමාණ සමානයි. නමුත් ඊයම් මුනිසම් කිසියම් වෙනස්කමක් තියෙනවා. සමහර ඊයම් මුනිසම් කුහර සහිත, සමහර ඒවා ඝනයි. සම්පූර්ණයෙන්ම ඊයම් වලින් හැදලා තියෙන්නේ. මැද කුහරයක් නැහැ. එතකොට මේ ගැටලුවේ A B C D E කියන අවස්ථාවල අපි දකිනවා A හා B අවස්ථා දෙකේම ඊයම් මුනිසම් සමාන ප්‍රමාණයක යොදලා තියෙන්නේ. හැබැයි ඝන කුහර කියන වෙනස තියෙනවා. C D හා E කියන අවස්ථා තුනේත් මුනිසම් පුරලා තියෙනවා. හැබැයි A හා B කියන අවස්ථා දෙකේ මුනිසම් ප්‍රමාණයට වඩා මුනිසම් සංඛ්‍යාවට වඩා මේ අවස්ථාව වැඩි. එතකොට C හා D කියන අවස්ථා දෙකේ අපි දකිනවා ඝන ඊයම් මුනිසම් සහ කුහර ඊයම් මුනිසම් වෙන වෙනම යොදලා තියෙනවා. නමුත් ඊ අවස්ථාවේදී ඊ රූප සටහනේදී පෙන්වන කරන ආකාරයට මේ ඊයම් මුනිසම් කලවම් කළයි මේ වාචනයේට බීකරයට යොදලා තියෙන්නේ. එතකොට මේ ගැටලුව තාප භෞතික යටතේ ප්‍රසාරණය කියන කොටසෙන් ඉදිරිපත් වෙන්නේ. ප්‍රසාරණය සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂයෙන් මේ ගැටලුවේදී සැලකිලිමත් විය යුතු කාරණු කීපයක් තියෙනවා. දෙකක් තමයි මෙතන තියෙනවා ද්‍රව්‍ය තුනක්. මේ ද්‍රව්‍ය තුන ප්‍රසාරණය ප්‍රමාණය කිනකට වෙනස් එකම උෂ්ණත්ව ප්‍රාන්තරයක් තුල. පීතුරු වාචනයේ තියෙනවා, ජලයේ තියෙනවා, ඒ වගේම ඊයම් මුනිසම් තියෙනවා. ඊයම් මුනිසම් උකුල දකින්න ආකාර දෙකක් විදියට. එතකොට මේ සියල්ලේම ප්‍රසාරණය ගැන සලකා බලන්න වෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න. දැන් පළමු කාරණේ වශයෙන් මම
ඉදිරිපත් කරනවා මේ අවස්ථා පහේම තියෙන්නේ එක හා සමාන සරසම බීකර්. බීකර් සරසම නිසා මේ අවස්ථා පහේදී මේවා ප්‍රසාරණත් සරසමයි. ප්‍රසාරණත් එක හා සමානයි. මේ කතා කරන්නේ බීකර සම්බන්ධයෙන්. එතකොට මේ අවස්ථා පහේදීම බීකර ප්‍රසාරණය වෙන එකම ප්‍රමාණයෙන් නිසා අපිට පිළිතුරු සෙවීමේදී බීකරේ ප්‍රසාරණය සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සලකන්න අවශ්‍ය වෙන්නේ මේ එක් එක් රූප සටහනේ වෙනස් වෙන දේවල් පිළිබඳව කතා කරන්න. ඊළඟට අපි කතා කරන්න බලමු ඊයම් මුනිසම් සම්බන්ධයෙන්. මුනිසම් දෙවර්ගයක් තියෙන බව අපි දන්නවා. කුහර සහ ඝන වශයෙන්. හැබැයි මේ දෙවර්ගෙම හදලා තියෙන ඊයම් වලින් පැහැදිලිව මතක තියාගන්න ඕනේ අපි මේ බාහිර පරිමාණ සමාන නිසා කිසියම් උෂ්ණත ප්‍රාන්තරයක් තුළ මේ ඊයම් මුනිසම් සියල්ලම ප්‍රසාරණය වෙන්නේ එක හා සමාන ප්‍රමාණ වලින්. ඒ කියන්නේ ඊයම් මුනිසම් ඝන වුණාද ඊයම් මුනිසම් කුහර තත්ත්වයේ පැවතුනාද කියන එක අවසාන පරිමාවට බලපාන්නේ නැහැ. හේතුව ආරම්භක පිටත පරිමාණ සමාන නිසා. අවසාන පිටත පරිමාණ සමාන වෙන්න ඕනේ. එහෙමනම් ඒ කාරණේ මෙතන ගොඩක් වැදගත් වෙනවා. ඊයම් මුනිසම් වල පිටත පරිමාණ සමාන නිසා අපිට පිළිතුරක් සොයා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊයම් මුනිසම් ඝනද කුහරද කියන ඊයම් මුනිසම් වල ස්වභාවය. ඊළඟට තව කාරණයක් මෙතන අපි මතක් කරගන්න ඕනේ. ඊයම් මුනිසම් වල ප්‍රසාරණය සහ ජලයේ ප්‍රසාරණය. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ඝන ද්‍රව්‍යයක ප්‍රසාරණයට වඩා ද්‍රවයක පරිමාණ ප්‍රසාරණය වැඩි. ඝන ද්‍රව්‍යයක කිසියම් පරිමාවක් කරගෙන ඒකේ පරිමාණ ප්‍රසාරණය සැලකුවොත් එම උෂ්ණත්ව ප්‍රාන්තරය තුලදීම එමහා පරිමාවට සමාන ජල පරිමාවක් හෝ ද්‍රව පරිමාවක ප්‍රසාරණය විශාලයි. එhmenan මේ ගැටලුව විසඳීමේදී කල්පනා කළ යුතු තව දෙයක් තමයි වැඩි ද්‍රව පරිමාවක් තියෙන අවස්ථාවේදී වැඩි ද්‍රවයේ පරිමාණ ප්‍රසාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන දේ. අපෙන් ගැටලුව අහන්නේ උෂ්ණත්වය 70කින් අංශක 70කින් නැංගුවෙන් පස්සේ වැඩි උසකට ජලය පිරී තියෙන මොන බඳුනේද කියලා. ඒ කියන්නේ වැඩිපුර ප්‍රසාරණය ලක් වෙලා තියෙන්නේ කොයි බඳුනේද කියලා. එහෙනම් මම දැන් කියපු කාරණාව දිහා බලද්දී අපිට පෙනී යනවා වැඩි ජල පරිමාණක අන්තර්ගත බඳුන තුල ජල මට්ටම වඩා ඉහළින් පිහිටිය යුතුයි. එහෙමනම් අපේ ගැටලුවේ CDE කියන අවස්ථා තුනට වඩා A හා B කියන අවස්ථා දෙකේ වැඩි ජල පරිමාණ අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බොහොම පහසුවෙන් CDE කියන අවස්ථා තුන අතාරිනවා. එහෙමනම් වැඩි උසකට ජලය තියෙන්න ඕනේ A හා B කියන අවස්ථා දෙකේ. දැන් ආපහු මතක් කරගන්න කුහර ගෝලද කුහර මූනිසන්ද ඝන මූනිසන්ද කියන කාරණාව අනුව අවසාන පරිමාව මෙතනදි වෙනස් වෙන්නේ නැහැ. මේ අනුව A හා B කියන බීකර දෙක තුල එක හා සමාන උසට ජලය ඉහළ නගිනවා. එතකොට මේ බීකර පහෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 70කින් උෂ්ණත්වය නැංගුවෙන් පස්සේ වැඩිපුරම උසකට ජලය පිරී තියෙන්නේ A හා B බඳුන් දෙක තුල. අපි ඊළඟට බලමු අපි උසස් පෙළ පන්තියේදී ආරම්භයේම සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් වූ ගැටලුවක් පිළිබඳව කතා කරන්න. මේ ගැටලුවක් නැවත ඉදිරිපත් කරන්නේ පළවෙනි එකකින් මිනුම් කියන එකකින් අපි මිනුම් උපකරණයක් පිළිබඳව සකස් කරන ලද ප්‍රශ්නයක් වෙත දැන් අපි යමු. ආචාර්යගමගේ මහත්මයා ඒ ගැටලුවත් ඔබට ඉදිරිපත් කරાવી. මුලින්ම මේ ගැටලුවට සම්බන්ධ රූප සටහනකුත් තියෙනවා. සටහන මේ රූපේ පෙන්වා ඇත්තේ ලෝහ සිලින්ඩරයක විස්කම්භය මැනීමට සීරමාරු කරන ලද වර්නියර් කැලිපරයකි. එහි වර්නියර් පරිමාණය විශාල කර ඇත. මෙම වර්නියර් පරිමාණයේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 9ක් සමග සම්පාත වේ නම් සිලින්ඩරයේ විස්කම්භය කුමක්ද? එතකොට අපි කොහොමද මේ වර්නියර් කැලිපරේ භාවිතයෙන් සිලින්ඩරයේ විස්කම්භය මැනගන්නේ? මම මේ අවස්ථාව ප්‍රායෝගිකව පෙන්눔 කරන්නම්.
කැලිපරයක් ගත්තයින් පස්සේ කැලිපරේ ප්‍රධාන කොටස් කීපයක් මම හඳුන්වා දෙන්නම් ආරම්භයේ. කැලිපරේ තියෙනවා පිටහණු කියලා කොටස් දෙකක්. ඇතුළු හණු තියෙනවා. කැලිපරේ තියෙනවා කූරක්. කැලිපරේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු කොටස තමයි වර්ණීය පරිමාණය. ඒ වගේම වර්ණීය පරිමාණය ගමන් කරන මිලිමීටර වලින් ක්‍රමාංකනය කරලා තියෙන තවත් පරිමාණයක් තියෙනවා. ප්‍රධාන පරිමාණය වශයෙන් අපි හඳුන්වනවා. එතකොට සිලින්ඩරයක විස්කම්බය වගේ පාඨාංකයක් ලබා ගැනීමේදී පාවිච්චි කරන්නේ කැලිපරේ පිටහණු. පිටහණු දෙක අතර සිලින්ඩරේ තියලා සිලින්ඩරේ පෘෂ්ඨය සමග පිටහණු ස්පර්ශයෙන් සලස්සලා අපිට පුළුවන්කම තියෙනවා වර්ණීය පරිමාණය සහ ප්‍රධාන පරිමාණය සුරින් විස්කම්බය සඳහා පාඨාංකයක් ලබා ගන්න. අපි දැන් මේ ගැටලුව වෙත යමු. දැන් මේ වගේ ගැටලුවක් විසඳද්දී වර්ණීය කැලිපරයක් යොදා ගන්නකොට අපිට වැදගත්ම වෙන දේ තමයි මේ කැලිපරයකින් මයින්ඩ් පුළුවන් කුඩා මිනුම මොකක්ද කියලා දැනගන්න එක. කුඩා මිනුම කියලා කියන්නේ කැලිපරෙන් ලබා ගන්න පුළුවන් කෙටිම මිනුම. මේ කෙටිම මිනුම ගණනය කරන්න ආකාරයක් තියෙනවා. මේ කෙටිම මිනුම ගණනය කරගන්න අපිට අවශ්‍ය වෙනවා කැලිපරේ ප්‍රධාන පරිමාණයෙන් ගන්න පුළුවන් කෙටිම මිනුමත් ඒ වගේම වර්ණීය කොටසක විශාලත්වයත් යොදා ගන්න. අපිට මේ දීලා තියෙන කැලිපරය මිලිමීටර වලින් ක්‍රමාංකනය කරලා තියෙන්නේ. මේ ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක් අතර පරතරය මිලිමීටර 1යි. ඒ වගේම ගැටලුවේ සඳහන් වෙන ආකාරයට වර්ණීය පරිමාණය සකස් කරලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 9ක් අරගෙන වර්ණීය කොටස් 10කට බෙදලා. යනවා වර්ණීය කොටසක දිග මිලිමීටර 0.9ක් වෙනවා. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග නැත්නම් මිලිමීටර පරිමාණයේ කොටසක දිග මිලිමීටරයයි. වර්ණීය පරිමාණයේ කොටසකගේ මිලිමීටර 0.9යි. එතකොට මේ වගේ කැලිපරයක කුඩා මිනුම අපි ගණනය කරන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසකත් වර්ණීය පරිමාණයේ කොටසකත් අගයන් අතර වෙනස විදිහට. මේ අගයන් දෙක අපි හොයාගෙන තියෙන නිසා කුඩා මිනුම මිලිමීටර 0.1ක් වෙනවා. හැබැයි වෙනත් ආකාරවලට කුඩා මිනුම් හොයන අවස්ථාවක් තියෙනවා. මීට වඩා වෙනස් ආකාරයේ සමීකරණ පාවිච්චි කරන්නත් එවැනි අවස්ථාවලදී අපිට වෙනවා. අපි ඊළඟට බලමු මේ පාඨාංකය ලබා ගන්නේ කොහොමද කියලා. පාඨාංකය ලබා ගැනීමේදී අපිට වර්ණීය පරිමාණයේ පිහිටීම සහ ප්‍රධාන පරිමාණයේ පිහිටීම වැදගත් වෙනවා. ඇත්තම පාඨාංකය කියලා කියන්නේ වර්ණීය පරිමාණයේ බිඳුව සලකුණ පවතින ස්ථානයට අදාළ පාඨාංකය. මෙන්න මේ ස්ථානට අදාළ පාඨාංකය තමයි අපි පාඨාංක වශයෙන් තෝරගන්නේ. එහෙම නැත්නම් මේ සිලින්ඩරයේ විස්කම්බය වශයෙන් අපි තෝරගන්නේ. දැන් මේ පාඨාංක ඉදිරිපත් කරන්නේ අපි ප්‍රධාන පරිමාණයෙන් ලබා දෙන පාඨාංකයක් සහ වර්ණීය පරිමාණයෙන් ලබා දෙන පාඨාංකයක සංයෝජනයක් විදිහට. මෙන්න මේ ප්‍රකාශය අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ පාඨාංකයට එකතු කරනවා වර්ණීය පරිමාණයේ පාඨාංකය කියලා. ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ලබා ගන්නේ වර්ණීය පරිමාණයේ බිඳුව පවතින ස්ථානයට ප්‍රධාන පරිමාණයේ ලබාගත හැකි අගයේ විදිහට. අපිට පෙනී යනවා මේ වර්ණීය පරිමාණයේ බිඳුව තියෙන මේ අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ 21 වෙනි මිලිමීටර කොටස. මේ කොටස සෙන්ටිමීටර් 2යි කියන්නේ මිලිමීටර් 20යි. මේ කොටස මිලිමීටර් 21යි මේ කොටස මිලිමීටර් 22යි. අපිට පෙනී යනවා 21 හා 22 අතර කියලා. ඒ කියන්නේ 21ට වඩා යම් ප්‍රමාණයක් වැඩි. ඒතර ප්‍රධාන පරිමාණය ලබා ගන්නා වූ මිනුම පාඨාංකය මේ අවස්ථාවේදී මිලිමීටර් 21යි. ඉතිරි ටික ඒ කියන්නේ මෙන්න මේ කෙටි ප්‍රමාණය අපි ලබා ගන්නේ වර්ණීය පරිමාණය පාවිච්චි කරලා. වර්ණීය පරිමාණයේ පාඨාංක කියන්නේ මෙන්න මේ කෙටි ප්‍රමාණයයි. අපි බලමුද ඒක හොයාගන්නේ කොහොමද කියලා. මේ වගේ ගැටලුවකදී මේ වගේ කැලිපරයකදී අපිට පරීක්ෂා කරනකොට පෙනී යනවා වර්ණීය පරිමාණයේ කොටසක්
ප්‍රධාන පරිමාණයේ කොටසක් සමග සම්පාතන අවස්ථාවක් පවතිනවා කියලා. ඒ අවස්ථාව පැහැදිලිව තෝරගෙන එම අවස්ථාවේදී සම්පාත වන වර්ණීය කොටසේ අංකය මෙහිදී අපි ලබා ගන්නවා. ඒ කොටසයාගේ මෙහිදී ලබාගෙන ඒ කොටසයාගේ අපි කුඩා මිනිමෙන් ගුණ කරලා හොයා ගන්නවා වර්ණීය පරිමාණයට අදාළ පාඨාංකය කොච්චරද කියලා. අපිට පෙනී යනවා වර්ණීය පරිමාණයට අදාළ පාඨාංකය මෙන්න මේ ටිකයි. ඒ කියන්නේ 0.6 මිලිමීටර කියලා. මම මේ 0.6 මිලිමීටර ලැබෙන විදිය නැවත පැහැදිලි කරන්නම් රූප සටහන යොදාගනිමි. අපි දන්නවා මෙන්න මේ කොටසක විශාලත්වය මිලිමීටරයි කියලා. ඒ වගේම වර්ණීය පරිමාණය සකස් කරලා තියෙන විදිහට මෙන්න මේ කොටසක විශාලත්වය මිලිමීටර 0.9යි කියලා අපි දන්නවා. එහෙමනම් ප්‍රධාන පරිමාණයේ කොටසකට වඩා වර්ණීය පරිමාණයේ කොටසක් 0.1 මිලිමීටර ප්‍රමාණයකින් කෙටි. මෙන්න මේ කෙටි දුර ප්‍රමාණය මේ සලකුණු දෙක අතර දුර ප්‍රමාණය මිලිමීටර 0.1යි. මෙන්න මේ සලකුණු දෙක අතර දුර ප්‍රමාණය මිලිමීටර 0.1යි. ඒ වගේ මේ සලකුණු දෙක අතර දුර ප්‍රමාණය මිලිමීටර 0.2යි. මෙතන එයාගේ මිලිමීටර 0.3යි මේ ලකුණු දෙක අතර. මේ සලකුණු අතර ඒ දුර ප්‍රමාණය මිලිමීටර 0.4යි. මෙතෙන්ට ආවයන් පස්සේ සලකුණු අතර දුර ප්‍රමාණය මිලිමීටර 0.5යි. එමනම් මේ ටික මිලිමීටර 0.6ක් වශයෙන් අපිට පෙනී යනවා. අපිට පහසුවෙන් ගණනය කරගන්න පුළුවන් මේ විදිහට හේතුක ප්‍රමාණය. එහෙමනම් අවසාන පාඨාංකය සිලින්ඩරේ විස්කම්භ පිට ලබා ගන්න පුළුවන් මේ පාඨාන්තික සංයෝජනයේ ලැබෙන 21.6 කියලා. අද වැඩසටහනේ අපි විෂය නිර්දේශයේ ආරම්භක ඒකක වලින් ගැටලු කිහිපයක් සාකච්ඡා කළා. අපි බලාපොරොත්තු වෙන අද වැඩසටහන මේන් අවසන් කරන්න. අපි ඊළඟ වැඩසටහනෙහි වෙනත් කොටස් වලින් නිර්දේශයේ වෙනත් ඒකක වලින් ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.